සාදු සාදු සාදු. බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුම් සරණින් ජයම වේවා. ධර්ම ශ්‍රවණලාභී සදහවත් වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, තුන් ලෝතලයටම ඒකාග්‍ර වූ අපමහා ලෝතුරු අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ ධර්මාවබෝධය පිණිස දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිතුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි සදහවත් අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම ධර්ම දේශනය පටිගත කරනු ලබන්නේ ටීවී දිතුල බෞද්ධ නාලිකාවේ නුවර මැදිරි පරිශ්‍රයේ සිටයි. ධර්ම දේශනාවට ප්‍රථම සදහ සිතින් යුක්තව සකසාගත් මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසර ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරන හැටියටත් දහත් වට්ටිය පිළිගන්වා චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදහවත් පිරිසට මේ මොහොතේ මතක් සිටිනවා. අද මෙම උතුම් ධර්ම දේශනාව සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කළා වූ පාදාපි වන්දන නමස්කාර පූරක ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ අති ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ පේරාදෙණිය සිරි සුමන පරිවෙනාධිපති ඓතිහාසික කුරුකුදේ පුරාණ විහාරාධිපති අවසරයි නම කියන්නට පූජ්‍යපාද කොළොන්නාවේ සුමනසාර නායක ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේ ඊ타මත්ම නමස්කාර පූරකව සාදු නාදදී පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා ද සදැහැති බෙතිපර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. මහනුවර පදිංචි වෛද්‍ය නාලනී හේරත් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු හැටියට ඉදිරිපත් කොටගෙන තිබෙනවා. UB හේරත්, LB හේරත් අඹම්වල, PG ජයසේකර, PB රණතුංග යන පියවරුන් හා සෝමරත්න මෑණිකේ, ටිකිරි කුමාරි හාමි රත්නායක, සෝභිතා මෑණිකේ යන මෑණිවරුන්ටත් දිනේෂ් කණක්වත්ත පුතා අරවින්ද අයියා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින ශීලා ජයසේකර නැන්දම්මාටත් මෑතකදී උපන්දිනයේ යෙදුණු යසිත නවීන් නිරෝෂන් බණ්ඩාර පුතුන් දෙදෙනාටත් පුෂ්පා නංගීටත් ඒ වගේම විදේශගතව සිටින උදිත උත්පලා දරු දෙදෙනාටත් අනෙකුත් සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම හා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේටත් දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති අවසරයි නම කියන්නට පූජ්‍යපාද මාලිකාවිල අස්සචී ස්වාමින් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ හා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය අවබෝධ වීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කිරීම පිණිසත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු හැටියට මේ සුපින්වත් පිරිස එක් කොටගෙන තිබෙනවා. එසේනම් සදහවතුනි, මෙතෙන් සිට මේ ධර්ම දේශනාව සුහස බුද්ධනන්ගේ ධර්මාබෝධය පිණිස දේශනා කරන්නට පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි.
දුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. දුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමස්ස ලෝකස්ස කුසලෝ පරස්ස ලෝකස්ස කුසලෝ මච්චු දෙයස්ස කුසලෝ අමච්චු දෙයස්ස කුසලෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්වතුනි, දිදුල මාධ්‍ය ජාලයේ මහනුවර මධ්‍යස්ථානය වන අපේ ඒදඬුවාව පුරාණ විහාරස්ථානයේ ඉඳලා සද්ධර්ම දේශනාවක් පවත්වලා තමන් ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වාලන ඊතා වටිනා අවස්ථාවකටයි මේ කවුරුත් සහ සම්බන්ධ වන්නේ. පින්නතුනි, ඔබත් මමත් ජීවිතයේ බොහෝ වාර ගානක් විවිධ මාතෘකා යටතේ යම් යම් කරුණු කාරණා කතා කොට
සාකච්ඡා කොට තිබෙනු. සහ විවිධ මාතෘකා යටතේ බොහෝ කරුණු අපි අසාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒකී කතාවලින් සහ ශ්‍රවණය කළ බොහෝ දේ මගින් ඔබ මම බොහෝ කලක් සසර ප්‍රවෘත්ත වන මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමන නිම කරන්නට සමර්ථ වුණාද කියලා ආපස්සට කරුණ විභාග කරලා බැලුවොත් පේනවා ඒ බොහෝ කතාවලින් සාකච්ඡාවලින් තව සැරයක් සසර උපදින්නට හේතු වන කරුණුම ඔබ මම සාකච්ඡා කොට ඇති බව විභාග කොට ඇති බව. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ඉඩකඩ ලැබෙන හැම වෙලාවකම මේ සද්ධර්ම දේශනයේ කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරන්න කියලා. ඒ තුල තමයි ඔබටත් මටත් හැබෑ නිවීම, හැබෑ සැනසීම, හැබෑ සහනය උදා කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි ජීවිතයේ කිසියම් සුව පහසු බවක් විඳ තිබෙනවා, ළඟා කරගෙන තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. ඒ ලබාගත් අත්පත් කරගත් බොහෝ දේ නිවීම සැනසීම පිණිස පැවතුනාද කියලා අපි ආපස්සට සලකලා බැලුවොත් ඒ බොහෝ කාරණා සසර ප්‍රවෘත්ත වීමටයි බලපාලා තියෙන්නේ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සැතකින් පහර කෑ පුරුෂයෙක් එය සංසිඳවා ගන්නට යම් තාක් වෙහෙස වෙනවද, ඉස ගිනිගත් මිනිසෙක් ඒ ගින්න නිවා ගන්නට යම් තාක් වෙහෙස වෙනවද, ඊටත් වඩා වැඩි වෙහෙසක් මේ සසර ගිනි නිමා කරගන්න යොදවන්නේ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුශාසනා කළා. ඒ නිසා මේ ගෙවන පැය අපි සදහම් කතාවෙන් ධර්ම සාකච්ඡාවෙන් තථාගතයන් වහන්සේ කියා දුන්නු නිවන් මඟ පිළිබඳ සාකච්ඡා කරගන්නට තමයි අද අපි කාලය වෙන් කරගෙන තියෙන්නේ. පින්නතනි, ඔබත් මමත් පූර්ණ සහ වාසනාවන්ත මනුෂ්‍ය භවයක් ලබා තිනවා. ඒක තවත් කෙනෙකුට දෙවෙනි නොවන භවයක් බවට පත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි සසර බොහෝ වාර ගානක් ඔබ මම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා තිනවා. බොහෝ යහපත් දේ හිතලා තිනවා සහ යහපත් දේවල් කර තිනවා. එහි අනුරූප විපාක හැටියට තමයි මේ මිනිසත් බවක් සහ පූර්ණ මිනිසත් බවක් ලබාගෙන තියෙන්නේ කියලා අපේ බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ පූර්ණ මිනිසත් බව ලබාගත්තු ඔබත් මමත් නැවත වතාවක් මේ දුක්සහගත සසරම ජන්මලාභයක් ලබා ගන්නවද, මේ සසර දුකින් අත් මිදෙනවද කියන බරපතල ගැටලුවට විසඳුම තමයි මේ තථාගත ධර්මය. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම අපි කාරුණිකව සහ මෙත්සිතින් ආරාධනා කර හිටිනවා, ඊ타ම ඕනෑකමින් මේ තථාගත දේශනයට සවන්පත් යොමු කරන්නටයි කියලා. පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ තමන් වහන්සේ කළ දේශනය සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් පිටකත්‍රයකට වෙන් කළා. එයින් සූත්‍ර පිටකය
දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කුද්දක වශයෙන් නිකාය 5කින් සමන්විත වෙනවා. එයින් මජ්ක්‍ධිම නිකායට අයිති මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයකින් අනුශාසනාවක් සිද්ධ කරන්ට තමයි අද අපි අදහස් කරන්නේ. ඒ අනුව අපි තෝරා ගත්තේ මජ්ක්‍ධිම නිකායේන ගෝපාලක කියන සූත්‍රය. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සම්බෝධියෙන් පසු ජීවිත කාලයම එක තැනක වැඩ හිටියා නොවේ. උන්වහන්සේ වස්තුම් මාසයේ ඇරෙන්න අනෙත් හැම කාලයක්ම උන්වහන්සේ තැනින් තැන චාරිකාවේ වැඩම කරමින් මුළු මහත් ලෝකයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුශාසනා කළා කියලා අපේ දේශනාවේ සඳහන් වෙනවා. මේ කියන ආකාරයට තථාගතයන් වහන්සේ මේ දේශනය සිද්ධ කරන කාලේ වැඩ හිටියේ වජ්ජි කියන ජනපදයේ. මේ පිරිස අසා තිබෙනවා පැරණි ಭಾರತೀಯ බෙදීම් වලට අනුව සමස්ත ಭಾರತය 16 මහා ජනපද වශයෙන් කොටස් 16කට වෙන්කොට තිබුණා, බෙදා තිබුණා. එයින් එක ජනපදයක් තමයි වජ්ජි ජනපදය. මේ වජ්ජි ජනපදයේ උක්කවේලාව කියන සුළු නගරයක, පුංචි නගරයක තමයි මේ කියන සමයේ තථාගතයන් වහන්සේ වැඩ සිටියේ. තථාගත බුදුරජාණන් වහන්සේ එක සැඳෑ සමයක මේ නගරයේ අසබඩින් ගලා හැලෙන මනරම් නදියක් තිබුණා. මේ නදියේ වැලි තලාවේ තැනින් තැන පලින් පල භික්ෂූන් වහන්සේ 500 දෙනා වහන්සේ නමක් සමග උන්වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට පෙන්වුවා, මහණෙනි බලන්න ගඟක් ගලා බසිනවා. භික්ෂූන් වහන්සේලා බැලුවා, හැබෑවටම ගඟක් ගලා බසිනවා. තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරා, මහණෙනි ඒ ගලන ගඟයි ජීවිතයයි දෙකම එකයි කියලා. බණ කියන මම බණහන ඔබ ගංගා ඇලදොල කීයක් ජීවිතේ පහු කරගෙන ගියාද? ඒ එකම දවසකවත් කල්පනා වුණාද අපි මේ පහු කරන ඇල සහ දොල, අපි මේ පහු කරන ගඟයි ජීවිතයයි දෙකම එකයි කියලා? අපට එහෙම හිතුනේ නෑ, කල්පනා වුණේ නෑ. ජීවිතයත් ගඟත් දෙක සමාන වන්නේ කොතනින්ද කියලා ධර්මානුකූලව සොයා බලන්නට වටිනවා. පින්නතුනි, ඇලක් දොලක් ගඟක් නොනවත්වාම මහා සාගරයේ දක්වාම ඇදහැලෙනවා, ගලාගෙන යනවා. ජීවිතයත් ඒ වගේ එකක්. දැන් ඔබ මෙතන වාඩි වෙලා බණ අහනවා. මේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් වැය වෙමින් යනවා. වැය වෙමින් කොහාටද යන්නේ? මරණය දක්වා. බණ අසනවයි කියලා ඒ ගමන නතර වෙන්නේ නැහැ. හරියට ගඟක් වගේම ගලාගෙන යනවා. ව්‍යවහාර ජීවිත ගෙවන අවස්ථාවල විවිධ මාතෘකා යටතේ යම් යම් කරුණු කාරණා සිහි කරමින් මෙනෙහි කරමින් ජීවිතේ ගෙවා දමලා තියෙනවා. ඒ හැම වෙලාවකම ඇසෙන් රූප බලමින්, කනෙන් ශබ්ද අසමින්, නාසයෙන් ගඳ සුවඳ සොයමින්, දිවෙන් රස හොයමින්, ශරීරයෙන් යහපත් ස්පර්ශම ලබමින්, සිතින් සිතුවිලි මවමින් නොනවත්වා ගඟක් වගේ මේ සිත ගලාගෙන ගිහින් තියෙනවා. එතකොට බලන්න ගඟයි ජීවිතයයි මේ අනුව සම වෙනවා කියලා අපට පේනවා. ඊළඟ කාරණාව තමයි පින්නතුනි, ජීවිතය නොනවත්වා ගලනවා.
ඊළඟට බලන්න ගඟ මහ වැහි වැස්සහම මහා ජල ධාරාවකින් මේ ගඟ පෝෂණය වෙලා වෙනදට තිබුණු සාන්ත දාන්ත බව මැකිලා ගිහින් මහා ජල ඕගයෙන් මහා ජල කල්ලෝලයෙන් මේ නදිය එහා මෙහා හැපෙමින් මේ ජල ධාරාව ගමන් කරනවා. කතා කරන මගේ බණහන් ඔබේ ජීවිතේ හරියට මේ වගේ මහා ජලෝගයෙන් එහා මෙහා ගැටෙමින් හැපෙමින් හැලහැප්පීම් මතින් නෙවෙයිද ගලාගෙන ගියේ කියලා ආපස්සට කල්පනා කරලා බැලුවොත් එතනිනුත් ගඟයි ජීවිතයයි සමාන වෙනවා. මේ කියන විදිහට ජීවිතේ පිළිබඳව අපි තීන්දුවක් ගන්නට ඕනේ. ඒ වගේම විභාග කර ගන්නට ඕනේ මේ ජීවිතේ සම්බන්ධයෙන්. ඒ අනුව සලකලා බැලුවාම මේ ගලන ගඟයි ජීවන ගඟයි දෙකම එක හා සමාන වෙනවා කියලා අපට වඩා ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කාරණාව නිසා. තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයට පත් කර හිටිය මහණෙනි, වර්ෂා කාලේ වැහි වැහැලා මේ ගඟ දෙගොඩ තලා යන වෙලාවේ අදක්ෂ ගොපල්ලෙක් තමන් හා භාරයේ හිටි ගවයින් මේ ගඟින් එතර කරන්න කිසිම වග විභාගයක් නැතුව මේ ගඟ දියට යොමු කළා. සියලු ගවයින් ගඟේ ගහගෙන ගියා. තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි, මේ ලෝකේ ගොඩාක් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නිවීම කියා දෙන්න එන්න කියලා ධර්මකාරණා කියනවා තමයි. හැබැයි ඒ කාටවත් මේ සසරෙන් අත් මිදෙන හැබැයි නිවීම කියා දෙන්න බැරි වෙලා තියෙනවා. අර අදක්ෂ ගොපල්ලෙක් ගවයන් ගඟෙන් එතර කළා වගේ ජලෝගයට අහු වෙලා මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම මේ සසර නැමැති ගඟේ ගහගෙන යනවා. නමුත් මහණෙනි, මම දක්ෂ ගොපල්ලෙක් වගේ මැදිහත් වෙලා කිසි කෙනෙකුට හානියක් නොවන ආකාරයට මේ සසර ගමනේ තව සැරයක් නූපදින මග කියා දෙමින් මේ හැම දිනාම සංසාරයේ නැමැති මේ ගංගාවෙන් එතර කරවනවයි කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට මේ කටයුත්ත සිද්ධ කරන්නට කිසියම් දක්ෂතාවයක් තියෙන්නට ඕනේ. අපේ ශාසනය තුල මේ සඳහා යොදන වටිනාම වචනය තමයි කුශල කියන වචනය. බණහන මේ පින්නතුන් මට යෝජනා කළොත් සමස්ත බුදු වදන එක වචනයකින් ප්‍රකාශයට පත් කරන්නේ කියලා ඒ එක වචනය තමයි කුශල කියන වචනය. ඊළඟට ඔබ යෝජනා කළොත් නෑ මේ සමස්ත බුදු වදන එක ගාථා පාඨයකින් කියන්නේ කියලා ඒක තමයි කුසලස්ස උපසම්පදා. ඔබ යෝජනා කළොත් මේ සමස්ත බුදු දහම එක ගාථාවකින් කියන්නේ කියලා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං යනුවෙන් තමයි දේශනාවේ සමස්ත බුදුදහම හකුලා දක්වා තිබෙන්නේ. එතකොට අපේ දේශනාවේන ඊතා වටිනාම වචනේ තමයි මේ කියන ආකාරයට කුශල කියන වචනය. එතන කුශල කියලා කියන්නේ දක්ෂතාවය කියන අදහස. ජීවිතේ කතා කරන මම බණහන ඔබ කුශලතාපූර්ණ මිනිස්සු. හැබැයි ඒ එක කුශලතාවයක්වත් නිවන සඳහා අදාළ වෙන්නේ නැහැ. අපි අතේ තියෙන සහතික නිවනට අදාළ වෙන්නේ නැහැ. අපහා බැඳී තියෙන හැකියා දක්ෂපක්ෂකම් නිවන සඳහා බලපාන්නේ නැහැ. ඒ නිසා එහෙනම් පින්නතුනි, තථාගතයන් වහන්සේ
නිවන සඳහා පෙන්වා වදාළ කිසියම් කුසලමය තත්වයක් පිළිබඳව දේශනා පාළියේ විස්තර වෙලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මහණෙනි ඔබ කුසලතා 4ක් නිවන සඳහා ඇති කරගන්නේ කියලා. ඒ කුසලතා 4 තමයි 1 ඉමස්ස ලෝකස්ස කුසලෝ. ඔබ මේ ලෝකයේ පිළිබඳ කුසලතාවයක් ඇති කරගන්න ඕනේ. පරස්ස ලෝකස්ස කුසලෝ. පරලෝකය ගැන කුසලතාවයක් ඇති කරගන්න ඕනේ. අමච්චු දෙයස්ස කුසලෝ. මාරයාට අයිති කොහේදයි කියලා කුසලතාවයක් ඇති කරගන්න ඕන, දැනගන්න ඕනේ. අමච්චු දෙයස්ස කුසලෝ. මාරයාට අයිති නැත්තේ කොහේදයි කියලා අපි දැනගන්න ඕනේ, සොයා ගන්නට ඕනේ. මේ කුසලතා 4 සංවර්ධනය කරගත්තොත් එතන නිවීම, සැනසීම තියෙනවයි කියලා තථාගතයන් වහන්සේ ඔබට මට දේශනා කරන්නට යෙදුනා. පින්නතුනි, දැන් අපි කාලය වෙන් කරගන්නේ ඒ කියපු කුසලතා 4 එකිනෙක වෙන් කරගෙන එක එක ධර්ම කාරණාව බැගින් අරගෙන, කුසලතාවයේ බැගින් අරගෙන සාකච්ඡා කරන්නට. පළවෙනි එක ඉමස්ස ලෝකස්ස කුසලෝ. මේ ලෝකය පිළිබඳ කුසලතාවය. දැන් මේ ලෝකය කියලා කීවහම අපට වැටහෙන කරුණක් තියෙනවා ව්‍යවහාරයත් එක්ක ගැලපුවාම. ඒ කාරණාව තමයි රටවල් බොහෝමයකින් සමන්විත වෙච්ච ලෝකයක් පිළිබඳ මතකයක් අපට නැගිනවා. නමුත් පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවා වදාළේ එහෙම රටවල් වලින් සමන්විත වෙච්ච ලෝකයක් නෙවෙයි. උන්වහන්සේ ලෝකයේ වශයෙන් දැක්කේ මේ බඹයක් විතර ශරීර කූඩුවයි. උන්වහන්සේ දේශනා කළේ මහණෙනි, මම ලෝකය බඹයක් විතර මේ ශරීර කූඩුව තුල පනවනවා කියලා තමයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. ඇත්ත තමයි. මේ ලෝකයට අයිති කිසියම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම් සම්භාරයම ඔබ මම ලබා ගන්නේ මේ ඉන්ද්‍රිය මාර්ගයෙන්. මේ ශරීර කෝඩුවට අන්තර්ගත වෙලා තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය සහ සිත කියන මේ කොටස් මගින් තමයි සමස්ත ලෝකය පිළිබඳ කිසියම් අවධියක් සහ අවබෝධයක් ඇති කරගන්නේ. ඉන් එහාට මේ ලෝකය ගැන කිසිම අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ, විධික්‍රමයක් නැහැ. ඒ නිසා එතන තමයි අපේ ලෝකයේ හැටියට තථාගතයන් වහන්සේ දකින්නේ. පින්නතුනි, අපි කුමක්ද කරන්නේ? ඇහෙන් රූප බලලා ඒ රූපමය වේගයක් ඇති කරගෙන, කනෙන් ශබ්ද අහලා ශබ්දමය වේගයක් ඇති කරගෙන, නාසයෙන් සුවඳ දැනගෙන ඒ සුවඳමය වේගයක් ඇති කරගෙන, ඒ වගේම ශරීරයෙන් ස්පර්ශය ලබලා ස්පර්ශ වේගයක් ඇති කරගෙන, ඒ වගේම සිතෙන් සිතුවිලි දැකලා මවලා ඒ තුලින් සිතුවිලිමය වේගයක් අපි ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගාගත් වේගය මත තමයි තව සැරයක් මේ සසර ප්‍රවෘත වන හේතුව ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනුව පින්නතුනි, ඒ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබා ගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන මතින් ගොඩනගා ගන්න මේ සංඛාර වේගයත්, ඒ තුලින් ගොඩනැගෙන කර්ම වේගයත්, ඒ තුලින් ගොඩනැගෙන විපාක වේගයත් නිසා බණ පොතේ පෙන්වා වදාලා කම්ම වට්ට විපාක වට්ට වශයෙන් වෙන වෙනම මහා වේග තුනක් ගොඩනගෙනවයි කියලා.
එතකොට අපි සසර ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ කියන කර්ම වට්ටයෙන් විපාක වට්ටයට, විපාක වට්ටයෙන් කම්ම වට්ටයට, එයින් සංඛාර වට්ටයට, මේ සංඛාර වට්ට, කම්ම වට්ට, විපාක වට්ට කියන වට්ට කියන්නේ රවුම කියන තේරුම. ඒ රවුම් තුල සැරිසරමින් ඉන්නවට තමයි කියන්නේ මේ සසර ජීවත් වෙනවා කියලා. ඒ නිසා මේ බණ අහන වෙලාවේ, බණ කියන වෙලාවෙත් අපි ඒ කම්ම වට්ටයට අදාළ, විපාක වට්ටයට අදාළ සිතුවිලි මැව්වොත් මේ තුලින් තවදුරටත් භවයක් ලැබෙනවා. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ අපට කිව්වා දක්ෂ වෙන්න, ඔබ විමර්ශනශීලී වෙන්න, විමර්ශක වෙන්න. කුමක් සඳහාද? අර කියන කම්ම වට්ටය, අර කියන විපාක වට්ටය දුර්වල කරන්න. සංඛාර වට්ටයෙන් කම්ම වට්ටය, කම්ම වට්ටයෙන් විපාක වට්ටයේ වශයෙන් දීර්ඝ කාලයක් මේ දුක් ගොඩම නැවත නැවත ලබා ගැනීම, භාර ගැනීම, සතුටින් භාර ගැනීම තමයි කරලා තියෙන්නේ. එයින් අත්මි දෙන්න කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. මේ කාරණාව කවුරු හරි කෙනෙක් නිවුණු සැනසුණු සිතුවිලි ඇති කරගෙන දවසට පැය කිහිපයක් මනසින් මේ කරුණු දකිමින් එයින් නිදහස් වෙනවා නම්, සහ ඒ සිතුවිලි සමග නොඇලී ඉන්නවා නම්, සහ නොගැටී ඉන්නවා නම්, එතන මොන තරම් නිවීමක්, සහනයක් ඇති වෙනවද? එය තමයි මෙතන කුසලය කියලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒකට බණ පොතේ කියනවා ඉමස්ස ලෝකස්ස කුසලෝ කියලා. මේ කුසලතාවයේ වැඩි දියුණු කරගන්නට, සංවර්ධනය කරගන්නට කියලා තමයි තථාගතයන් වහන්සේ පින්නතුනි අනුශාසනා කරන්නට යෙදුනේ. මේ අනුශාසනාව තමයි අර මුලින් කී ගාථාවේ කියන්නේ කුසලස්ස උපසම්පදා කියලා. හොඳයි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පරස්ස ලෝකස්ස කුසලෝ. මෙතන පරස්ස ලෝකස්ස කියන්නේ පරලෝකය ගැන. අපට මැවෙන්නේ මරණයෙන් පස්සේ යන තවත් තැනක් තමයි පරලෝව කියලා. ඒක තමයි අපේ විශ්වාසය සහ වචන මාත්‍ර අදහස හැටියට අපි අරන් තියෙන්නේ. ඒ පරලෝව යන එක කිසියම් කුසලතාවයක් නම් අපි මේ සංසාර ගමනේදී කී සැරයක් ඔය කියන මරණේ නැමැති පරලෝව යනවා කියන මේ සනාතනික ධර්මතාවයට පත් වෙලා තියෙනවද? එක සැරයක්, දෙසරයක්, තුන් හතර සැරයක් නෙවෙයි, ලක්ෂ කෝටි වාර ගාණක් තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒවා සංඛ්‍යාත්මකව කියන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක ඔබත් මමත් යෙදිච්ච බව, යෙදුණු බව, සහ සසර ගමනේ මැරුණු බව. හැබැයි කිසියම් කුසලතාවයක් තියෙනවා. මේ වන විටත් කිසිම කුසලතාවයක් නැහැ. එහෙනම් මරණයෙන් පස්සේ යන තැන ගැන නොවේයි මේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. පින්නතනි, ඔබත් මමත් දක්ෂ වෙන්න ඕනේ. ක්ෂණිකව කොහොමද මේ නොවටිනා ශරීර කූඩුවට මහා ලොකු අගයක් දීලා නඩත්තු කරගෙන යන නොවටිනා මේ ශරීර කූඩුවෙන් එළියට යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ දැනගන්නවට කියනවා පරස්ස ලෝකස්ස කුසලෝ කියලා. බලන්න, සමහරක් විට ශරීර කූඩුව පරණ වෙනකොට තථාගතයන් වහන්සේට වෙච්ච සිද්ධිය තමයි උන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවල සටහන් කරනවා, සඳහන් කරනවා. ජජ්ජර සකටන් විය මේ පරණ කරත්තයක් වගේ වැල් පට්ටා වලින් බැඳලා ගැට ගහගෙන හරි අමාරුවෙන් දැදුරු වෙච්ච කරත්තයක් එහා මෙහා ගෙනියනවා වගේ, මහණෙනි මම දැන් මගේ ශරීරයත් හරි අමාරුවෙන් නඩත්තු කරන්න කියලා. අපිටත් ඕක වෙනවා, සහ වෙලා තියෙනවා, සහ වෙමින් තියෙනවා මේ බණාසන වෙලාවෙත්. හැබැයි අපි මේක පිළිගන්න ලේස්ති නෑ. ඒ වගේම අවසාන වශයෙන් බාර ගන්න ලේස්තිත් නෑ.
සමහරක් විට ඒ දැදුරු වුණොතින් පරණ වුණොතින් ඕනෑමට වඩා ජරා ජීර්ණ වුණොතින් කැඩුනොතින් බිඳුනොතින් අපිට ඒක අතෑරලා තව හොඳ එකකට යන්න ඕන. එහෙම නැත්නම් වඩා හොඳ තැනකට අපිට නිදහසේ මාරු වෙලා යන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි අපිට ඒක කරන්න බෑ. සමහර රෝගීන් වෙලා ඇඳන් වල ඔත්පල වෙලා වැතිරගෙන ඉන්නවා. වෛද්‍යවරු නියම කරනවා දැන් මේ පාදය ඉවත් කරන්න ඕන කියලා. මොකෝ මේ පාදයේ බරපතල රෝගී තත්වයක් කියලා. ඒක අස් නොකොළොත් ජීවිතේ අනතුරේ කියලා. මොකද කියන්නේ? එපා කියනවා ඒක අස් කරන්න. එයි අර පරණ වුණාට ඒක මට හොඳයි කියලා හිතෙනවා. සමහරක් විට අපි උපදේශන සැසිවාර ගණනාවක් කරලා තමයි ඒ කොටස අයින් කරන්නට එකඟතාවයේ හදලා දෙන්නේ. එසේ නොවන්න ඒ තුවාල ඉක්මනින් සුව වෙන්නේ නැහැ. බලන්නකෝ කොච්චර පරණ වුණත් කැත වුණත් කුණු වුණත් දැදුරු වෙලා ගියත් අපට ඒවා වටිනවනේ. අපි ඒකෙන් එළියට එන්න ලේස්ති නෑ. මෙන්න මේක දැනගෙන කිසියම්ම දවසක මේ කොටස නැත්තම් මේ ශරීර කූඩුව ලේසියෙන් අතෑරලා එහාට යන්න කිසියම් කුසලතාවයක් අපි හදා ගන්න ඕනේ. එසේ නොවන්න අපි අර විපාක වට්ටය ඇස්සේ හිර වෙලා ඉන්නවා. ඒවා විඳිමින් ඉන්නවා. සමහරක් විට අපි විඳේ දුක් ගොඩක්. හැබැයි අපි තීන්දුව කළේ ඒක සැපක් හැටියට. ඒ සැපම, ඒ දුකම, ඒ අයහපතම, ඒ දුක් ගොඩම අපි වඩා හොඳයි යහපතයි ප්‍රණීතයි කියලා අරගෙන ඒ තුලම සුව පහසු බව හේවූ පිරිසක් මේ සසර ගමන පුරා. ඒ නිසා තථාගතයන් වහන්සේ අනුශාසනා කළා පරස්ස ලෝකස්ස කුසලෝ පරලෝකය ගැන කිසියම් කුසලතාවයක් ඇති කර ගන්න. ඒ අනුව අපි දන්නවා අවසාන චුති චේතනාව සම්බන්ධව අපේ බෞද්ධයින් නිතර කතා කරන මාතෘකාවක් විෂයක්. එතකොට ඒ අවසාන වෙලාවේ කර්ම නිමිති ගති චුති උත්පත්ති වශයෙන් පහළවන මේ සිතුවිලි අපිට පුළුවන් නම් අවබෝධයෙන් ඒහා බැඳෙන්න ඒහා කටයුතු කරන්න අපිට බොහොම ලේසියෙන් පහසුවෙන් මේන් නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව කර්මය කියනවා ක්‍රියාවට, නිමිත්ත කියනවා ඒහා බැඳුණු දේවල් වලට, ඊළඟට ගති කියනවා තමන්ගේ කරගත්තු තැන. එතනින් පස්සේ තමයි චුතිය තියෙන්නේ. ඒ චුතියේදී අපට පුළුවන් නම් බොහෝ දේ අතහැරලා සාමකාමී ලීලාවෙන් ඉවත් වෙන්න ඉන් පස්සේ උත්පත්තියේ තියෙන්නේ. ඒ නිසා කර්මය හොඳයි නම් කෙනෙකුගේ ගතිය හොඳයි, ගතිය හොඳයි නම් චුතිය හොඳයි, චුතිය හොඳයි නම් උත්පත්තිය හොඳයි. කර්මයේ නරක නම් ගතිය නරකයි, ගතිය නරක නම් චුතිය නරකයි, චුතිය නරක නම් උත්පත්තිය නරකයි. මෙන්න මේක දැනගෙන හරියට නිවැරදිව අපි මේ දුක් විඳින සසරින් එගොඩ වෙන එක අවබෝධ කරගන්නවටයි බණ පොතේ පරස්ස ලෝකස්ස කුසලෝ කියලා පෙන්වුවේ. මේක මිනිහෙකුට පමණක් පුහුණු කරන්නට පුළුවන් උසස්ම සිතුවිලි දාමයක් හැටියට අපිට දක්වන්න පුළුවන්. ත්‍රිසංගත සත්වයකට මෙහෙම හිතලා සැලසුම් කරලා මේ භවයෙන් අත් මිදෙන්න බෑ. කතා කරන මට ඔබට පමණයි මේ උසස් ක්‍රියාකාරකම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. මේකට තමයි තථාගතයන් වහන්සේ පරස්ස ලෝකස්ස කුසලෝ කියලා පෙන්වා වදාළේ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මච්චු දෙයස්ස කුසලෝ. පින්නතුනි, මුළු මහත් විශ්වයම ජාති ජරා ව්‍යාධි මරණ සංඛ්‍යාත දුක් ගොඩින් පීඩිතව සිටිනවා. මේ බණ කියන වෙලාවෙත්, බණ අසන වෙලාවෙත්, බණ කියන මමත්, බණ අසන ඔබත් ජරතා අනිච්චතා දිරමින් අනිත්‍යතාවයට ගමන් කරනවා. දැන් මිනිස්සු දිහා බැලුවාම අපි කියන්නේ ඒ අය ජීවත් වෙනවා කියලා. ඒක අපි සංශෝධනය කරලා කිව්වොත් මිනිස්සු එක දිගට නොවෙනස්ව ඉන්නවා නොවේයි. ක්ෂණයක් පාසා
මරණයට පත්වෙමින් වෙනස් වෙමින් සම්මුති මරණය කරා යනවා. පහනක් පත්තු කළාම අපි කියන්නේ පහන දැල් වෙනවා කියලා. පහන දැල් වෙනවා නෙවෙයි, නිවි නිවි පත්තු වෙනවා. මේක තමයි වෙන්නේ. මිනිස්සෙක් හැමදාම එක විදිහට ඉන්නවා නොවේ, වෙනස් වෙමින් මරණය කරා යනවා. මෙන්න මේක දැනගෙන, මේක අවබෝධ කරගෙන අපි අපේ ජීවිතය සැලසුම් කර ගන්න ඕනේ. එහෙනම් මේ කාම ලෝකයේ පුරාම තියෙන්නේ ජරතා, අනිච්චතා, දිරීම සහ මරණය. කාම ලෝකය කියලා කියන්නේ මේ හතර අපායටයි, මනුෂ්‍ය ලෝකයටයි, දිව්‍ය ලෝක 6ටයි තමයි මේ ලෝක 11ට කියනවා කාම ලෝකය කියලා. මේ කාම ලෝකයේ පුරා තියෙන්නේ ජරතා, අනිච්චතා, දිරීම සහ මරණය. එහෙනම් ඒ භූමියම අයිති මායයටයි. ඊළඟට රූප ලෝකය සහ අරූප ලෝකය. මේ රූප ලෝක අරූප ලෝක කියන දෙකේම තියෙන්නේ ජරතා, අනිච්චතා, දිරීම සහ මරණය. දැන් අරූපී ලෝකවල මේ කුසල්සිත දියුණු කරපු විවිධ ධාන භාවනාවන්ගෙන් පරිපූර්ණත්වයට පත්වන උතුමන් අභාවයට පත් වෙලා පිරිනිවන් පාලා බ්‍රහ්ම තලවල උත්පත්ති ලැබනවා. හැබැයි ඒ බඹ තලවල ජීවිතය සීමා සහිතයි. කිසියම් කාල සීමාවක් තුල මේ අකුසල සිතුවිලි මතු නොවි කුසල් සිතුවිලි තුල රැඳෙන්නට පුළුවනි. හැබැයි දවසක ඒ කෙලෙස් සැඟවීම හැමදාම කරන්න බෑ. ආයසරයක් කෙලෙස් ප්‍රබල වීම නිසා මේ මනුලොව මේ වගේම තිරිසන් ලෝකයේ සතර අපායට ඒ අය ආපස්සට යන්න පුළුවන්. ඒ නිසායි තථාගතයන් වහන්සේ කියන්නේ, දේශනා කරන්නේ මේ ත්‍රයි භූමිය පුරාම ජරතා, අනිච්චතා, ජරා මරණ තියෙන්නේ. ඒ හැමතැනම භාරකාරීත්වය, අයිතිවාසිකම, හිමිකම මායයා හා බැඳී තියෙනවා කියලා. ඒ නිසා මච්චු දෙයස්ස කුසලෝ, එතන අයිති මායයාටයි. ඔබ ඉන්නේ මායයාට අයිති තැනක, මම ඉන්නේ මායයාට අයිති තැනක. හැම තැනකම ජරතා, අනිච්චතා, මැරෙමින් ඉපදෙමින් යන ජීවයක් පේන්ට විද්‍යමානව තියෙනවා. ඉතින් මේක අපි තේරුම් ගත යුතු කාරණාවක් හැටියට, කුසලතාවයක් හැටියට තමයි තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි අමච්චු දෙයස්ස කුසලෝ. එහෙනම් මායයාට අයිති නැත්තේ කොහෙද? අපට හැබෑ සහනේ තියෙන්නේ කොහෙද? පුද්ගල නිවීමක් තියෙන්නේ කොහෙද? ඒ නිවීම හදාගන්නේ කොහොමද කියන එක තමයි හතරවෙනි කාරණාව හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒක අමච්චු දෙයස්ස කුසලෝ වශයෙන් පෙන්වුවේ. මායයාට අයිති නැත්තේ කොහෙද කියලා. දැන් මුලින් කළ ප්‍රකාශයෙන් මේ ත්‍රිභූමියේම උරුමය, අයිතිය සහ භාරකාරීත්වය මායයාට තියෙනවා කියලා අපි ප්‍රකාශයටපත් කළා. එහෙනම් මායයාට අයිති නැති තැනක් විශ්වයේ කොහේ හරි තියෙනවද? මේ විශ්වයේ කොහෙවත් නැහැ. හැබැයි මායයාට අයිති නැති දෙයක් තියෙනවා. ඒ වෙන එකක් නොවේ, නවලෝකුත්තර ධර්මය. පින්නතනි, සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් යන සතර මඟ සතර ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කරන මේ නිවන මායයාට විශේෂ නොවන එකක් කියලා අපේ බණ පොතේ විස්තර වශයෙන් පෙන්නලා තියෙනවා. ධම්මපදයේ ඊටා වටිනා යෙදුමක් තියෙනවා. ආකාශේව සකුංතානං පදන්තස්ස දුරන්නයන්. අහසේ පියාසර කළ කුළුල්ලන්ගේ පාසටහන් කොහේවත් ලියවිලා නැතුව වගේ ඒ රහත් උතුමන් වැඩි මඟ මායයාට විශේෂ නොවන බව. ඒ වගේම දැල්වෝ පහනක පහන් සිල නිවී යාමත් සමග කොහෙද ගියේ කියලා සොයාගන්ට බැරුවා වාගේ ඒ රහතන් වහන්සේලා වැඩි මඟ මායයාට විශේෂ නොවන බව. ඒ නිසා මම මේ සීමා සහිත කාල සීමාවක කෙරෙන මේ අනුශාසනාවේදී මම යෝජනා කරනවා, පුද්ගලයා සංසාරයට ගැට ගසා තිබෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග, රූපරාග, අරූපරාග, පටිඝමාන, උද්ධච්ච, අවිජ්ජා වශයෙන් පෙන්නලා තියෙන මේ දස සංයෝජන ධර්මයන්ගෙන් මුලින්කේ සංයෝජන ධර්ම තුන වන සක්කාය දිට්ඨියත්,
විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන මේ කරුණු තුන නැත්නම් මේ මූලික සංයෝජන ධර්ම තුන ඔබට පුළුවන් නම් ලෙහා ගන්න ඔබ මේ භවයේම සෝවාන් කෙනෙක් වෙලා තියෙන බවටපත් වෙලා තියෙනවා. පින්නතුනි මේ මනුෂ්‍ය ලෝකයේ තුල මේ භවයේ තුල අපට කිසියම් හැබැයි නිවීමක් සහනයක් තියෙනවා නම් ඒ වෙන එකක් නොවේ සෝවාන් ඵලයමයි. තථාගතයන් වහන්සේ සෝවාන් ඵලයේ අගය කළා. සක්විති රජ වෙනවට වැඩිය ඒ වාගේම සක්‍රයා වෙනවට වැඩිය සෝතාපට්ටි ඵලං වරං සෝවාන් ඵලයේම ශ්‍රේෂ්ඨයි කියලයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා ඒ උතුම් මගඵල නුවණ පහල කරගන්නට හැම දිනාටම වාසනා ගුණ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ ධර්මානුශාසනාව අපි නිමාවටපත් කරනවා. මේ පිළිබඳව නැවත කියවන්න සිහි කරන්න මෙනෙහි කරන්න ඒ තුල ඔබ හැම දිනාටම ධර්මාවබෝධය මේ භවයේ තුලම පසක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. හොඳයි, මීට වඩා අපි ධර්මානුශාසනාව දික් කරන්නට අදහස් කරන්නේ නැහැ. විශේෂයෙන් අද මේ ධර්මදේශනාවේහි දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ මහනුවර පදිංචි වෛද්‍ය නාලනී හේරත් මහත්මිය ඇතුළු සහෝදර සහෝදරී පිරිස වාගේම ඒ පවුල්වල දූ දරු පිරිස විසින් පරලෝ සැපත් වන්නට යෙදුණු UB හේරත් පියතුමා, LB හේරත් අබංවල මෑණියන්, PB ජයසේකර පියතුමා, PB වීරතුංග පියතුමා යන පියවරුන්ට පුණ්‍යානුමෝදනා පැවැත්වීම UB හේරත්, LB හේරත් අබංවල, PB ජයසේකර, PB රණතුංග යන පියවරුන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම පරලෝසපත් සෝමරත්න මැණිකේ මාතාව, ටිකිරි කුමාරි හාමි රත්නායක මාතාව, සෝබිත මැණිකේ මාතාව යන මෑණිවපත් කරගෙන ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට. ඒ වගේම දිනේෂ් කනක්වත්ත පුතණුවන් අරවින්ද සහෝදර මහත්මයා ඇතුළු පරලෝ සැපත් වුණු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ශීලා ජයසේකර නැන්දනියටත්, ඒ වගේම මෑතක ජන්මදිනයේ සැමරු යසිත නවීන් පුතණුවන්ටත්, නිරෝෂන් බණ්ඩාර පුතණුවන්ටත්, පුෂ්පා සහෝදරිය ආදි කොට ඇති මේ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද වශයෙන් විදේශගතව සිටින උදිත උත්පලා දරු දෙපළටත්, ඒ වගේම පවුලට සම්බන්ධ සියලුම ඥාතීන්ට, ඒ වගේම මේ ධර්ම දේශනාව මාධ්‍ය මගින් ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත බොහෝ පිරිසකට ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම ටීවී දිදුල මාධ්‍ය සත්කාරයේ ගරු සභාපති ගෞරවාර්හ මාලිගාවිල අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලවල හැම දෙනාටමත්, ඒ වගේම ගරු කටයුතු මහා සංඝරත්නයටත්, පරලෝසපත් නිදහස් සටනේ වීරවරයින් ආදි කොට ඇති පරලෝසපත් සියලු දෙනාමත් සිහිපත් කරමින් පින් දෙමින් මේ අනුශාසනාව සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව බණ කීම, බණ ඇසීම, ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වාලීම භාවනාමය කුසලයක් බව පෙළේ විස්තර වශයෙන් පෙන්වා තිනවා. ඒ සිද්ධ කරගත් ධම්මානුස්සති භාවනාමය කුසලය නමින් පරලෝ සැපත් මුලින් නංගොත් සැලකල සියලු ඥාති මිත්‍රාදීන් වෙත මේ පින් අනුමෝදන් වේවා. ඒ කවුරුත් භව ගමනේ සුවපත් වේවා. උපකාරීව කටයුතු කළ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ ගුහෝර කටුක භයංකර සංසාර දුකින් අත් මිදී නිවන් සම්පත් ලැබේවායි සාදුකාර පවත්වමින් නිවන් ප්‍රාර්ථනා කරගන්න. දැන් දෙවියන්ට පින් දෙන ගාථා කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ මං සදා දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, මෙතෙක් වෙලා මේ උතුම් ධර්ම දේශනය අපට අපගේ ජීවිතවලට මැනවින් පහදා දුන් පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි ධර්මකාරයන්හි නියැලෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව අද ශ්‍රවණය කළා වූ සියලුම ලක්වාසී ලෝවාසී ඔබ සියලු දෙනාගේත් ධර්ම දේශනාව සඳහා ප්‍රධාන දායකත්වයේ දරූ මේ සියලුම දෙනාගේත් යහපත් ප්‍රාර්ථනාවන්, යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා යන ඒකායන ප්‍රාර්ථනාව ඇතිව ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් වූ ධර්ම දේශනය මෙතින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.